පීගොණුවේ මූලද්‍රව්‍ය පිළිබඳ මාස්ටර් ක්ලාස් එකේ 20 වෙනි පාඩම. මේ පාඩමෙන් මම උගන්වන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ගැන. සල්ෆර් ඩයොක්සයිඩ් කියලා කියන්නේ අවර්ණ වායුවක්. පිළියමු. සල්ෆර් ඩයොක්සයිඩ් අවර්ණ වායුවකි. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය වේ. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය වුණාම ජලීය සල්ෆර් ඩයොක්සයිඩ් ලැබෙන්නේ. ජලීය සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට සල්ෆියුරස් අම්ලය හැදෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්නවා සල්ෆියුරස් අම්ලය ජලයේදී දුබල ආම්ලිකයි. එතකොට මේ විදිහට හැදුණු සල්ෆියුරස් අම්ලය ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. සල්ෆියුරස් අම්ල අණුවකින් H ධනායනයක් ජල අණුව වෙත පිට කළාම ඒ H ධනායනය ලබාගත් ජල අණුව හයිඩ්‍රෝනියම් අයනයක් බවට පත් වෙනවා. H ධනායනය පිට කළ සල්ෆියුරස් අම්ල අණුව බයිසල්ෆයිඩ් අයනයක් බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට හැදෙන බයිසල්ෆයිඩ් අයනයට පුළුවන් ජල අණුවක් වෙත H ධනායනයක් පිට කරන්න. එතකොට හයිඩ්‍රෝනියම් අයනයක් සහ සල්ෆයිඩ් අයනයක් හැදෙනවා. එතකොට මේ සියලුම ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා අවසානයේදී සමතුලිතතාවකට එළඹෙනවා. අපි මේ ප්‍රතික්‍රියා ටික සටහන් කරගමු. සල්ෆර් ඩයොක්සයිඩ් ලෝහ සමග ප්‍රතික්‍රියා කරනවා. සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් සමග රත් කළොත් මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් සල්ෆයිඩ් හදනවා. එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් එක්ක රත් කළාම මැග්නීසියම් ඔක්සයිඩ් සහ සල්ෆර් හැදෙනවා. ඒත් අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියා තුලිත කරන්න. මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රතික්‍රියා තුලිත කරගන්න පුළුවන්. සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගාන වගේ 3 ගුණයක් මැග්නීසියම් මවුල ගාන තිබුණොත් මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගාන වගේ 2 ගුණයක් මැග්නීසියම් තිබුණොත් මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවලදී මැග්නීසියම් පරමාණු ඔක්සිකරණ අංකය 0 ඉඳලා ධන 2 දක්වා වැඩි වන බව අපිට පැහැදිලි. උදාසීන මැග්නීසියම් පරමාණු ඔක්සිකරණ අංකය 0යි. දෙවැනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන මැග්නීසියම් සංයෝග සාදා ඇති විට මේ මැග්නීසියම් පරමාණු ඔක්සිකරණ අංකය ධන 2යි. අපිට ලියන්න පුළුවන් මේ විදිහට මැග්නීසියම් සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට මැග්නීසියම් පරමාණු ඔක්සිකරණ අංකය 0 සිට ධන 2 දක්වා වැඩි වේ. එතකොට ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ. ඒ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු කෙරෙව්වේ සල්ෆර් ඩයොක්සයිඩ්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් තමයි මේ ප්‍රතික්‍රියාවේදී ඔක්සිකාරකය. අපි ඒක අනුව සටහන් කරගමු. සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරන විට මැග්නීසියම් ඔක්සිකරණය වී ඇත. සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකය ලෙස හැසිරී ඇත. ඊළඟට අපිට සලකා බලන්න පුළුවන් ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියාව. එතකොට මේ ගැන අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ප්‍රතික්‍රියා ගැන කතා කරන වෙලාවෙදී කතා කරලා තියෙනවා. ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ කලිල සල්ෆර්. ඒ ප්‍රතික්‍රියාව මේ විදිහට ලියන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. අපි ප්‍රතික්‍රියාව සටහන් කරගනිමු. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල තියෙන සල්ෆර් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 2යි. කල්ල සල්ෆර් උදාසීනයි. එතකොට සල්ෆර් පරමාණු ඔක්සිකරණාංකය 0යි.
එතකොට මේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල තියෙන සල්ෆර් පරමාණු ඔක්සිකරණයන්ගේ ඍණ 2 ඉඳලා ශූන්‍ය දක්වා වැඩි වීමක්. ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිදු කරලා තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු වුණේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේදී ඔක්සිකාරකය සල්ෆර් ඩයොක්සයිඩ්. අපි ඒ කණු ටික සටහන් කරගමු. ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඇති සල්ෆර් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 2 සිට ශූන්‍ය දක්වා වැඩි වී ඇත. ජලීය මාධ්‍යයේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඇති සල්ෆර් පරමාණු ඔක්සිකරණය වී ඇත. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිකාරකයේ විදිහට හැසිරලා තියෙනවා. ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයේ ලෙස හැසිරී ඇත. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ සල්ෆර් ට්‍රයොක්සයිඩ්. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත ගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය ප්‍රතික්‍රියාවක්. පිළියාගමු ප්‍රතික්‍රියාව. එතකොට O2 අණුවේ තියෙන ඔක්සිජන් පරමාණුවේ ඔක්සිකරණාංකය ශුන්‍යයි. උදාසීන පරමාණුක හෝ උදාසීන අණුවක හෝ ඔක්සිකරණාංකය ශුන්‍යයි. සල්ෆර් ට්‍රයොක්සයිඩ් අණුවේ තියෙන ඔක්සිජන් පරමාණුවේ ඔක්සිකරණාංකය ඍණ 2යි. ඒතර අපිට පැහැදිලි සල්ෆර් ඩයොක්සයිඩ් සමග ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කරනකොට ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංකය ශුන්‍යයෙන් ඉඳලා ඍණ 2 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් හින්දා ඔක්සිහරණය වීමක් සිද්ධ වෙනවා O2 අණුවේ තියෙන ඔක්සිජන් පරමාණු. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කරවපු දෙයට අපි කියනවා ඔක්සිහාරකය කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් හැසිරෙන්නේ ඔක්සිහාරකයේ විදිහට. අපි ඒක අනු සටහන් කරගමු. සල්ෆර් ඩයොක්සයිඩ් සමග O2 වායුව ප්‍රතික්‍රියා කරන විට O2 වායුවේ ඇති ඔක්සිජන් පරමාණුවේ ඔක්සිකරණාංකය ශුන්‍යයේ සිට ඍණ 2 දක්වා අඩු වේ. සල්ෆර් ඩයොක්සයිඩ් සමග ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කරන විට O2 අණුවේ ඇති ඔක්සිජන් පරමාණුව ඔක්සිහරණය වේ. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකයේ ලෙස හැසිරේ. එතකොට මේ ප්‍රතික්‍රියාව වැදගත් වෙනවා ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරන අවස්ථාවේදී. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරන අවස්ථාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරවීමෙන් තමයි සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව නිපදවා ගන්නෙ. අපි ඒ කාරණේත් සටහන් කරමු. කාර්මිකව ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලයේ නිෂ්පාදනයේදී සල්ෆර් ට්‍රයොක්සයිඩ් නිපදවා ගැනීම සඳහා මෙම ප්‍රතික්‍රියාව භාවිත වේ. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී මෙම ප්‍රතික්‍රියාව සිදු කරවන්නේ සෙල්සියස් අංශක 450 උෂ්ණත්වය, වායුගෝල පීඩන එකක පීඩනය, උත්ප්‍රේරකය වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. මෙන්න මේ තත්ත්වයටදී තමයි ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරනකොට මේ ප්‍රතික්‍රියාව සිදු කරවන්නේ. එතකොට මේ තත්ත්වම විශේෂයෙන් තෝරගත්තේ ඇයි කියන එක අපි කාර්මික රසායනය සහ පරිසර දූෂණය කියන මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගන්නවා. ඊළඟ වැදගත් දේ තමයි කාමර උෂ්ණත්වයේදී සල්ෆර් ට්‍රයොක්සයිඩ් ද්‍රවයක් සෙල්සියස් අංශක 450 උෂ්ණත්වයේදී තමයි සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුවක් වෙන්නේ. ඒ කාරණේත් අපි සටහන් කරගමු. සරල ගුණක් යොදලා ලියමු. කාමර උෂ්ණත්වයේදී සල්ෆර් ට්‍රයොක්සයිඩ් ද්‍රවයකි. සෙල්සියස් අංශක 450 උෂ්ණත්වයේදී සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුවකි. ආම්ලික මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් පර්මැංගනේට් අයන සමග ප්‍රතික්‍රියා කරනවා.
එතකොට පර්මැංගනේට් අයන Mn 2 ධන අයන බවට ඔක්සිහරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆේට් අයන බවට ඔක්සිකරණය වෙනවා. ඒතර පර්මැංගනේට් අයනයක් Mn 2 ධන අයන බවට ඔක්සිහරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා. සල්ෆර් ඩයොක්සයිඩ් අණුවක් සල්ෆේට් අයනයක් බවට ඔක්සිකරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරනවා. ඒතර ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන්න පර්මැංගනේට් අයනය 2කින් ගුණ කරන්න සල්ෆර් ඩයොක්සයිඩ් අණුව 5න් ගුණ කරන්න. එතකොට ආරෝපණය සමාන වෙන්න H ධන අයන 4ක් ඵල පැත්තේ ලියන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණු ගාන සමාන වෙන්න ජල අණු 2ක් ප්‍රතික්‍රියක පැත්තේ ලියන්න ඕනේ. ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු 2යි 8යි 10යි 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 20යි. ඵල පැත්තේ ඔක්සිජන් පරමාණු 5 වරක් 4 20යි. එතකොට සමීකරණය තුලිතයි. මේ විදිහට අපිට තුලිත රසායනික සමීකරණය ලියන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී පර්මැංගනේට් අයනේ ප්‍රතික්‍රියක පැත්තේ මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 7යි. ඵල පැත්තේ මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 2යි. ඒතර අපිට පැහැදිලි සල්ෆර් ඩයොක්සයිඩ් සමග ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන ප්‍රතික්‍රියා කරනකොට මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 7 ඉඳලා ධන 2කට අඩු වෙලා තියෙනවා. අපි ලියමු. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සමග සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ප්‍රතික්‍රියා කරන විට පර්මැංගනේට් අයනේ මැංගනීස් පරමාණුයේ ඔක්සිකරණාංකය ධන 7 සිට ධන 2 දක්වා අඩු වී ඇත. එතකොට ඔක්සිකරණාංකය අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණයක් වෙලා තියෙනවා. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සමග ප්‍රතික්‍රියා කරන විට පර්මැංගනේට් අයනයේ ඇති මැංගනීස් පරමාණුව ඔක්සිහරණය වී ඇත. එතකොට මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කෙරෙව්වේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් තමයි ඔක්සිහාරකය. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකය ලෙස හැසිරී ඇත. ඊළඟට අපි බලමු ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ආකාරය. ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාම හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සහ සල්ෆියුරික් අම්ලය හැදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවට ජලය සහභාගී වෙනවා. මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව තුලිත කරගන්න පුළුවන්. අපි මේ ප්‍රතික්‍රියාව ලියලිමු. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ බ්‍රෝමීන් පරමාණු ඔක්සිකරණාංකය 0යි. ඵල පැත්තේ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් වල බ්‍රෝමීන් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 1යි කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් සමග බ්‍රෝමීන් ප්‍රතික්‍රියා කරනකොට බ්‍රෝමීන් පරමාණු ඔක්සිකරණාංකය 0 ඉඳලා ඍණ 1ට අඩු වෙලා තියෙනවා. අපි ලියමු ඒ කාරණේ. ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට බ්‍රෝමීන් පරමාණුයේ ඔක්සිකරණාංකය 0 සිට ඍණ 1 දක්වා අඩු වී ඇත. එතකොට ඔක්සිකරණාංකය අඩු වෙනවා කියන එකේ තේරුම මොකක්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන එක. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියාවට අපි කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියා. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් සමග ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් ප්‍රතික්‍රියා කරනකොට බ්‍රෝමීන් පරමාණුව ඔක්සිහරණය වෙලා තියෙනවා. අපි ලියමු මේ කාරණේ. ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට බ්‍රෝමීන් පරමාණුව ඔක්සිහරණය වී ඇත. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කෙරෙව්වේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඒ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවේදී ඔක්සිහාරකය. ජලීය මාධ්‍යයේදී බ්‍රෝමීන් සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකය ලෙස හැසිරී ඇත. අපි ඊළඟට බලමු සල්ෆර් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්ම සමග ප්‍රතික්‍රියා කරන ආකාරය. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ආම්ලික නිසා භස්ම සමග ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ්
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් බයිසල්ෆයිඩ් හැදෙන්න පුළුවන්. ඒ වගේමයි සල්ෆර් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් සල්ෆයිඩ් සහ ජලය හැදෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාව තුලිත වෙන්නේ මේ විදිහට. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය වගේ දෙගුණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය තිබුණොත් තමයි මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනකොට මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඩුවෙන් තියෙනකොට ඒ කියන්නේ වැඩිපුර සල්ෆර් ඩයොක්සයිඩ් වායුව තියෙනකොට මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. අපි ප්‍රතික්‍රියා දෙක ලියමු ප්‍රතික්‍රියා තත්ත්ව සමග. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භෂ්ම සමග ප්‍රතික්‍රියා කරන හින්දා අපිට කියන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලිකයි කියලා. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භෂ්ම සමග ප්‍රතික්‍රියා කරන නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ආම්ලිකයයි පැවසිය හැකිය. ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් වල පුළුවන් වර්ණවත් ප්‍රභේද අවර්ණ ප්‍රභේද බවට පත් කරන්න. එතකොට අපි මේ ගුණය හඳුන්වනවා විරංජන කාරක ගුණය කියලා. අපි ලියමු ඒ කාරණේ ජලීය මාධ්‍යයේදී වර්ණවත් ප්‍රභේද අවර්ණ ප්‍රභේද බවට පත් කිරීමේ හැකියාව සල්ෆර් ඩයොක්සයිඩ් වායුවට ඇත. එතකොට මේ ප්‍රතික්‍රියා අපි සාමාන්‍යයෙන් ලියන්නේ මෙන්න මේ විදිහට. ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වර්ණවත් ප්‍රභේදයේ සමග ප්‍රතික්‍රියා කරපුවාම අවර්ණ ප්‍රභේදයේ බවට පත් වෙනවා. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් අයන බවට පත් වෙනවා. එතකොට මේ X කියලා ගත්තේ වර්ණවත් ප්‍රභේදය. එතකොට X කියන ප්‍රභේදයට හයිඩ්‍රජන් පරමාණු බැඳුනහම හැදෙන ප්‍රභේදය අවර්ණයි. ප්‍රතික්‍රියාව ලියමු. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණය වෙච්ච නිසා වර්ණවත් ප්‍රභේදය ඔක්සිහරණය වෙලා තියෙනවා. එතකොට මේ ඔක්සිහරණය සිදු කෙරෙව්වේ සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් අපි කියනවා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකයක් ලෙස හැසිරීමෙන් විරංජනය සිදු කරනවා කියලා. අපි ලියමු ඒ කාරණේ ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් මගින් වර්ණවත් ප්‍රභේදය අවර්ණ ප්‍රභේදයේ බවට ඔක්සිහරණය කරන නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වල විරංජනකාරක ගුණය ඔක්සිහාරක විරංජනකාරක ගුණයක් යයි කියනු ලැබේ. එතකොට වැදගත්ම දේ තමයි සල්ෆර් ඩයොක්සයිඩ් මගින් මේ විදිහට වර්ණවත් ප්‍රභේද අවර්ණ ප්‍රභේද බවට විරංජනය කරන්න ජලය තිබිය යුතුමයි. සල්ෆර් ඩයොක්සයිඩ් විරංජන කාරකයක් ලෙස හැසිරෙන්නේ ජලය පවතින විටයි. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වල මේ විරංජනකාරක ගුණය ප්‍රයෝජනෙට ගන්නවා කඩදාසි පල්පේ විරංජනය කිරීමට. කඩදාසි විරංජනය කරන්න බෑ. කඩදාසි හැදුනට පස්සේ කඩදාසි වේලලා තියෙන්නේ වියලි. එතකොට එතන ජලය නැහැ. එතකොට කඩදාසි විරංජනය කරන්න බෑ. කඩදාසි හදන්න කලින් කඩදාසි පල්පේ විරංජනය කරන්නයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පාවිච්චි කරන්නේ. මේ මුතල් ලකුණක් විතර කඩදාසි පල්පේ විරංජනය කිරීම සඳහා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව උපයෝගී කරගත හැකිය. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව උපයෝගී කරගෙන විරංජනය කරපුවාම ඒ කඩදාසි නැවත කහ පාටට හැරෙනවා. ඒකට හේතුව තමයි ඔක්සිහරණය වෙලයි අවර්ණ ප්‍රභේදය හැදුනේ. එතකොට වායුගෝලයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරපුවාම අවර්ණ ප්‍රභේදය නැවත වර්ණවත් ප්‍රභේදය හැදෙනවා. ඒ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් වලින් විරංජනය කරලා තිබ්බහම කඩදාසි පල්පය ඒ හදපු කඩදාසි ටික දවසක් යනකොට නැවත මුල් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ කහ පැහැයට හැරෙනවා. අපි ලියමු ඒ කාරණේ. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව භාවිතයෙන් කඩදාසි පල්පේ විරංජනය කළ විට නිපදවා ගන්නා කඩදාසි කල්ගත වන විට කහ පැහැයට හැරේ. ඒක සල්ෆර් ඩයොක්සයිඩ් වල විරංජනයේ තියෙන අවාසියක්.
හැබැයි සල්ෆර් ඩයොක්සයිඩ් විරංජනේ වාසියකුත් තියෙනවා. ඒක තමයි මිල අඩුයි. සල්ෆර් ඩයොක්සයිඩ් වලින් විරංජනය කරන ලද කඩදාසි පල්පයෙන් හදන ලද කඩදාසි වල මිල අඩුයි. ඒක තමයි වාසිය. අපි ඒ කාරණේ සටහන් කරගමු. සල්ෆර් ඩයොක්සයිඩ් මගින් කඩදාසි පල්පය විරංජනය කිරීමේ පිරිවැය අඩුය. මේ පාඩමෙන් අපි ඉගෙන ගත්තේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ගතිගුණ සහ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. සල්ෆර් ඩයොක්සයිඩ් වලට ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්, ඔක්සිහාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වගේම ආම්ලික ගුණත් ප්‍රදර්ශනය කරනවා. අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තා සල්ෆර් ඩයොක්සයිඩ් වායුවට පුළුවන් ජලීය මාධ්‍යයේදී විරංජනකාරකයක් විදිහට හැසිරෙන්න. එතකොට මේ විරංජනය ඔක්සිහාරක විරංජනයක් කියලත් අපි තේරුම් ගත්තා. ඊළඟ පාඩමෙන් මම උගන්වන්නේ සල්ෆර් වල ඔක්සි අම්ලයක් වන සල්ෆියුරික් අම්ලය ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.